අපිට ඉදිරියේ තියෙනවා ඥාන ටිකක් උපදවන්න. ඒ ඥාන ටික උපදවාගෙන ඊගාවට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් සතර මාර්ග සතර ඵල අවබෝධ කරන්න ඕනේ. ඒකට ඥාන ටික අනිවාර්යයෙන්ම ඕනේ. උද්‍යව්‍ය ඥානයේ ඉඳලා නව මහා විදර්ශනා ඔයත් දන්නවා. භංග ඥානය, බයිතුපට්ඨාන ඥාන, ආදීනවානුදර්ශන ඥාන, නිබ්බිදා ඥානය, මුඤ්ඤිත කම්මඤ්ඤතා ඥාන, පටිසංකානුදර්ශන ඥාන, සංස්කාරුපේක්ෂා ඥානය, සත්‍ය අනුලෝම ඥාන. ඉතින් ඒ ඥාන ටික උපදවන්න නිවැරදිවම මගට වැටෙන්න ඕනේ. නොමග ගියොත් ඒ ඥාන උපදින්නේ නැහැ. යන්නේ වෙන මගක. දැන් නුවර යනවා කියලා මගට ගිහිල්ලා ඔය යක්කලින් හරි නිට්ටඹෙන් හරි වෙනත් පැත්තකට හැරුණොත් නුවර යන්න හම්බෙන්නේ. වෙන කොහේ හරි තමයි යන්නේ. අන්න ඒ වගේ තමයි මේකත්. මග නොමග. නොමගට වැටෙන්නේ නැතුව නිවැරදි මගටම වැටෙන්න ඕනේ. අපි මෙච්චර කල් නොමග ගිය නිසා තමයි නිවන් දකින්න බැරි වුනේ. මගඵලයක්වත් මාර්ගඵලයක්වත් ලබන්න බැරි වුනේ අපි නිවැරදිව දැනගත්තේ නැහැ, නිවැරදිව දැක්කේ නැහැ. දැන් එහෙනම් ගැටලුවක් නැහැ. නිවැරදිව දැනගන්න පුළුවන්කම තියෙනවා, නිවැරදිව දැක ගන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි මේ දෙකම කරන්නේ මනසින්. මේක ඇහැට පේන එකක් නෙමෙයි. ධර්මය. හැබැයි ධර්මයේ ප්‍රතිඵල නම් ඇහැට පේනවා. ඒ කියන්නේ ධර්මයේ තථාගතයන් වහන්සේ දේශනා කරනවානේ කර්මයට අනුකූලයි කියන එක. සියල්ලම නෙමෙයි කර්මයට අනුකූල. කමඤ්ඤතා කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ කර්මයට අනුකූලයි සියල්ලම නෙමෙයි. ඒකට ඒක අපි තේරුම් ගන්න ඕනේ නම් නිවැරදිව දැන ගන්න ඕනේ, නිවැරදිව දැක ගන්න ඕනේ. නොමගට වැටෙන්නේ නැතුව හරියට මගට වැටුනොත් වැටෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ඒක සම්මා දිට්ඨි. පටන් ගන්නෙම සම්මා දිට්ඨියේ. නිවැරදි දර්ශනයෙන්ම තමයි පටන් ගන්නේ. ඒතොර ඒ දර්ශනය ඇසට නෙමෙයි මනසටයි. නුවණටයි දර්ශනය වෙන්නේ. එහෙනම් අදත් ඒ ආකාරයෙන් දේශනා කරනවා. අපිට මේ ගැටලුව විසඳ ගන්න බුදුරජාණන් වහන්සේ තින් විවිධ පැති වලින් බලන්න කිව්වා. විවිධ ආකාරයෙන් බලන්න කිව්වා. දැන් අපි අද ගන්නවා පසුගිය සති කීපයේ ඇති ඇස කන නාසය. කියන්නේ එය මූලික වෙලා අපි කර්ම හේවත් චේතනා බවට සිත අරගෙන ගිහිල්ලා මේ සසරට නැවත වැටෙන හැටි ඒ පිළිබඳව පසුගිය දේශනා තුළ තියෙනවා ඇස කන පිළිබඳව අරගෙන අද දේශනා කරන එක ඉතිරි ටික ඒ තමයි නාසය. අපි දන්නවා ගාන සම්පස්සජ අපි මේක චේතනා වලින් විසඳ ගමු ඉස්සෙල්ලා. ඒ චේතනා කියන්නේ කර්මයනේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මානෙනි චේතනාවයි කර්මය කියලා කියන්නේ. එහෙනම් ගාන සම්පස්සජ චේතනා. ගාන කිව්වේ නාසයට. හැබැයි අපි අරමුණේ මුලා නොවි යන්න ඕනේ. අරමුණේ මුලා වුණොත් වැටෙන්නේ මෝහයට. මුලා වෙනවා කියන්නේ රැවටෙනවනේ. රැවටෙනවා කියන්නේ අනවබෝධය. ඒතර අරමුණේ මුලා නොවි යන්න නම් නාසය කියනකොටම යන්න ඕනේ යථාර්ථයට. ඒ කියන්නේ සම්මුති වශයෙන් විද්‍යාමානයි නාසයක්. හැබැයි පරමාර්ථ වශයෙන් විද්‍යාමාන නැහැ නාසයක්. පරමාර්ථ වශයෙන් විද්‍යාමාන ක්‍රියාවක්. ඒතර සත්‍ය වශයෙන් තියෙන්නේ නාසයක්ද එහෙම නැත්නම් ක්‍රියාවක්ද කියන එක ඉස්සෙල්ලා විසඳ ගන්න ඕනේ. එතකොට අරමුණේ රැවටෙන්නේ නැහැ. අරමුණේ මුලා වෙන්නේ. අරමුණේ මුලා වුණොත් නොමග. අරමුණේ මුලා වෙන්නේ රැවටෙන්නේ නැතුව ගියොත් මග. එහෙනම් සම්මුතියවත් ප්‍රඥාප්තිය තුල විද්‍යාමානයි නාසයක්. ඒක හරි. ඒකනේ අපි නාසය කියලා කතා කරන්නේ. පරමාර්ථය තුල විද්‍යාමානයි ක්‍රියාවක්. ඒ ක්‍රියාව සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක්. දැන් ওই දෙකෙන් හරි එක මොකක්ද? නාසය කිව්වොත් හරිද? හැබැයි ඒකත් වැරදිත් නෑ. මට අඳුර ගන්න බෑනේ. එතන සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් කිව්වොත් දැන් නිවැරදිම එක. ඒක තමයි නිවැරදිම එක. එහෙනම් අරමුණ ගන්න ඕනේ වැරදි තැනින් නෙමෙයි නිවැරදි තැනින්. නිවැරදි තැනට අරමුණ ගත්තොත්
අපි වැටෙන්නේ මගට. වැරදි තැනින් අරමුණ ගත්තොත් අපි වැටෙන්නේ නොමගට. දැන් මෙච්චර කල් උනේ ඒක තමයි. එහෙනම් නිවැරදි තැන ගත්ත අරමුණ අපි ඒ අරමුණ තිබ්බ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් හැටියට. සත්‍ය වශයෙන්ම නාස්‍ය කියන ධර්මතාවයේ සිද්ධ වෙන්නේ ඒ ක්‍රියාව නෙමෙයිද? ඒ ක්‍රියාවයි සිද්ධ වෙන්නේ. එයි නාස්‍ය හැදිලා තියෙන සතර මහා ධාතුන්ගේ. දැන් ඒක කොහොමද තවත් තහවුරු කරගන්නේ? තහවුරු කරගන්නේ අපි මේ භවයට එනකොට නාසයක් හැදිලා තිබ්බේ නෑ නේද? මේ භවයට එනකොට නාසයක් හැදිලා තිබ්බේ නෑනේ. මවගේ කුසේ නාසයක් හැදිලා තිබ්බද? නෑ. එහෙනම් මවගේ කුසේ මොකද්ද හැදිලා තිබ්බේ? මවගේ කුසේ හැදිලා තිබ්බා මව්පිය දෙන්නගේ සම්බන්ධයෙන් නිසා යුක්තාණුවක්. හරිද? මව හා පියාගේ සම්බන්ධය නිසා යුක්තාණුවක් හැදුනා. ඒ යුක්තාණුව මවගත් ආහාරයෙන් ස්ත්‍රී ඩිම්බ. පියාගත් ආහාරයෙන් පුරුෂ ශක්‍රාණු. ඒ දෙක මව්පිය දෙන්නගේ සම්බන්ධය නිසා ගර්භාෂයේ සංසේචනය වෙන එකට සම්බන්ධ වෙනවා. එතකොට සම්බන්ධ වුණේ නාසයද? ඒ දෙකෙන් ඉපදුනේ නාසයද? නෑ. ඒ දෙකේ නාසයක් හදන්න නම් සිත මෙතන සම්බන්ධ වෙන්න ඕනේ. ඇස හදන්නත්, කන හදන්නත්, නාසය හදන්නත්, දිව හදන්නත්, කය හදන්නත් සිත සම්බන්ධ වෙන්න ඕනද නැද්ද? අයනම් ඊට කලින් තිබ්බේ නෑනේ. ඊට කලින් තිබ්බේ නෑ. ඒතොර ඒක දියරයක් විතරයි. ගලාගෙන යන දියරයක්. ඒතොර ඒ දියරයට කියන්නේ යුක්තාණුව කියලා. එතන තියෙන සතර මහා ධාතු. ඇයි මවගත් ආහාරයෙන් සකස් වුණු ස්ත්‍රී ඩිම්බ සතර මහා ධාතු. මවගත් ආහාරයෙන් ඒක සකස් වෙන්නේ. පියාගත් ආහාරයෙන් පුරුෂ ශක්‍රාණු. එතන තියෙන සතර මහා ධාතු. ඒ ආහාරයේ තියෙන සතර මහා ධාතු. එහෙනම් ඒ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච ඒ දියරය සතර මහා ධාතුන්ම තමයි. එතන නාසයකුත් නැහැ, දිවකුත් නැහැ, කනකුත් නැහැ, ඇහැකුත් නැහැ, කයකුත් නැහැ. පැහැදිලිද කියන්නේ? එහෙනම් අරමුණ නිවැරදි තැනින් ගන්න. එතන සත්‍යයක් නැහැ. නැහැනේ සත්‍යයක් එතන. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ සත්‍ය කියන ඔය ඒක පැවැත්මට කම්ම නියාම චිත්ත නියාම. සත්‍යයේ පැවැත්මට. විශ්වයේ පැවැත්මට බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම. දන්නවනේ ඒක. නියාම ධර්ම පහක් තියෙනවා. විශ්වයේ පැවැත්මට තුනයි. බීජ නියාමය. වී ඇටයක් පැල කරලා තල නෙලන්න බෑ. බෑනේ. කුරහන් නෙලන්නත් බෑ. ඒක එන්නේ වී. ඒක එන්නේ ගොයම් ගහක්. ඒක එන්නේ වී කරල්. ඒකේ වී ඇට තියෙන්නේ. ඒක බීජ නියාමයයි. අඹ ඇටයක් හිටවලා පොල් කඩන්න බෑ. ඒක එන්නේ අඹ පැලයක්. ඒක එන්නේ අඹ ගහක්. ඒක එන්නේ අඹ ගෙඩි. ඒ තමයි බීජ නියාමය. ඒතර ඍතු නියාම, ධම්ම නියාම මේවා විශ්වයේ පැවැත්මට දේශනා කළේ. දැන් අපිට මෙතන අවශ්‍ය වෙලා තියෙන සත්‍යයේ පැවැත්ම. ඒතර සත්‍යයේ පැවැත්මට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කරුණු දෙකයි. කම්ම නියාම, චිත්ත නියාම. එතකොට දැන් චිත්ත නියාම කියන්නේ සිත. සිත එතකොට දැන් එකක් ගත්තනේ. තව එකයි තියෙන්නේ. එතකොට සිත කොහෙද තියෙන්නේ කියලා තේරෙනවනේ. කොහෙද තියෙන්නේ? කර්මය මත. ඒ දෙකයි දේශනා කරන්නේ සත්‍යයේ පැවැත්මට. චිත්ත නියාම. ඒ කියන්නේ සිතේ පැවැත්ම. ද සිතේ පැවැත්මක් නැද්ද? තියෙනවා. කම්ම නියාම. එහෙනම් සිත කොහෙද තියෙන්නේ? කර්මය මත සිත තියෙන්නේ. ඒ තමයි කම්ම නියාම, චිත්ත නියාම. එහෙනම් නාසය හැදුවේ කර්මයෙන්ද නැද්ද? දැන් පැහැදිලිද එතකොට? අන්න අරමුණ නිවැරදිව ගත්තා. අන්න අරමුණේ රැවටුන්නේ නැහැ. අරමුණේ මුලා වුන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ඇසත් නුඹලට අයිති නෑ, කනත් නුඹලට අයිති නෑ, නාසයත් නුඹලට අයිති නෑ, දිවත් නුඹලට අයිති නෑ, කයත් නුඹලට අයිති නෑ, මනසත් නුඹලට අයිති නෑ. පැහැදිලිද? එහෙනම් දැන් එතකොට නාසය එහෙනම් පටන් ගත්තේ කොහෙද හැදීම? අර යුක්තාණුවේ. හැබැයි ඒකට සිත සම්බන්ධ කරලා දුන්නට පස්සේ නෙමෙයිද හැදුනේ? ක්‍රියාව පටන් ගත්තා. ඒක මොකද්ද පැහැදිලි කළේ බුදුරජාණන් වහන්සේ? විඥානපච්චය නාම රූප. හරිද? නාම රූපච්චය සලආයතන. කියන්නේ නාම රූප දෙකයි ආයතන හයට ප්‍රත්‍ය. හරිද එතකොට? දැන් ඒතර විඥානේ නේද මේක බැස්සේ? ඒ කියන්නේ සිතනේ. ඒතර සිත බැස්සේ කර්මයක එක්ක නෙමෙයිද?
ඒ කර්මයට ඒක තමයි කිව්වේ සංකාරපච්චය විඥාන. සංකාරපච්චය විඥාන පටිසමුපාදේ දන්නවා. අනන්ත දේශනා කළ තියෙනනේ මේ දේශනා තුළ. එහෙනම් සංකාරපච්චය විඥාන. ඒ කියන්නේ සංස්කාරයක් මත තමයි විඥාණය තියෙන්නේ. ඒතකොට සංස්කාර කියන්නේ කර්ම. කුසල සංස්කාර කුසල කර්ම. අකුසල සංස්කාර අකුසල කර්ම. කුසල චේතනා අකුසල චේතනා. ඒ කියන්නේ කර්ම. එහෙනම් කර්ම මත නේද මේ සිත තියෙන්නේ. ඒතකොට හරිද බුදුරජාණන් වහන්සේ දේශනා කරන කම්ම නියාම චිත්ත නියාම කියලා. එහෙනම් කර්මයට අයිති කර නේද මේ නාසය කියලා කතා කරන්නේ අපි. ඒතකොට කර්මයෙන් හැදුවේ නාසයද? එයි. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. නාසයක් නේ. ඒකයි මං කිව්වේ සම්මුති වශයෙන් ගත්ත සම්මුති වශයෙන් විද්‍යාමානයි නාසයක්. ඒ කියන්නේ ලෝකේ පවතින හැටියට තියෙන දෙයක් හැටියට විද්‍යාමානයි නාසයක්. හැබැයි ධර්මයේ තුල නාසයක් දකින්න බෑ. ධර්මයේ තුල නාසයක් දකින්නවද අරමුණේ රැවටිලා. එයි දැන් පෙන්වන්නේ දැන් මවගේ ගර්භාෂයේ නාසයක් නැහෙනේ. එතකොට එහෙනම් පටන් ගත්තේ මේ විඥානීය සම්බන්ධ වෙච්ච තැන ඉඳලානේ අර ක්‍රියාව පටන් ගත්තේ. ඒ පටන් ගත්තේ විඥානීය සම්බන්ධ වුණාම අර යුක්තාණුවේ තිබුණේ රූපය. විඥානීය සම්බන්ධ වුණාම නාම රූප. ඒතර විඥාන පත්‍යා නාම රූපං. නාම රූපච්ඡ සලආයතන. නාම රූප දෙකේ ක්‍රියාව සිද්ධ වෙනවද ඉදිරියට ආයතන 6ක් පහල කරා. ඒ ආයතන 6 පහළ වීම සම්පූර්ණව පෙන්වන්නේ 77 වෙනි දවසේ රාත්‍රියේ. සතිය 11ක් යන්න ඕනේ. හැබැයි ප්‍රතිසන්දි විඥානීය සම්බන්ධ වෙනවත් එක්කම මේ ආයතන 6ේම ක්‍රියාව පටන් ගන්නවා. ඒක තේරුම් ගන්න පුළුවන් පොල් මලක් අරගෙන පොල් මලේ පුංචි කහපාට මෙච්චර විතර චූටි මේකක් තියෙනවා. ඒකේ පොල් එල්ල නැද්ද? පොල් කටුව නැද්ද? පොල් මුඩ නැද්ද? පොල් මදිය නැද්ද? පොල් වතුර නැද්ද? නැද්ද? නැත්තම් එහෙනම් ලොකු වෙනකොට තියෙන්නත් බෑ. තියෙනවද නැද්ද? තියෙනවා. පෙන්වන්න පුළුවන්. බෑ. එහෙනම් මේ යුක්තාණුවේ ක්‍රියාව පටන් ගන්නකොටම ඇස කන නාසය දිව ශරීරය පෙන්වන්න බෑ. සති 11ක් යනකම් මේක වැඩෙනවා. 35 වෙනි රාත් 35 වෙනි සති 5ක් ගිය තැන බුබුලු 5ක් හට ගන්නවා. හිස තියෙන තැන 1යි, අත් දෙක තියෙන තැන 2යි, කකුල් දෙක තියෙන තැන 2යි. ඒක වැඩෙනවා සති 11ක්. 77 වෙනි දවසේ රාත්‍රියේ තමයි මේක දැర్శණය වෙන්න පහළ වෙන්නේ. ඇස කන නාසය දිව ශරීරය. දැන් එතකොට ක්‍රියාවක් නෙමෙයිද තියෙන්නේ? ඒ ක්‍රියාව නාසයේ ක්‍රියාවක්ද සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්ද? සතර මහා ධාතු. අරමුණේ රැවටිලා නැහැ. ඒ නැති තාක්කල් අරමුණේ රැවටිලා. අරමුණේ රැවටුනොත් මෝහයයි. ඔකට තමයි මෝහය කියන්නේ. අරමුණේ රැවටුනොත් මෝහයයි. එතකොට නොමග. දැන් අපි මේ ගන්න හදන්නේ මගට. මොකද මග්ගම් මග්ග. මග හා නොමග. එතකොට නොමග යන්නේ නැතුව නිවැරදිව මගට ගන්න ඕනේ. නිවැරදිව මගට ගත්තා නම් සිත ඒකට කියනවා සම්මා දිට්ඨි. ඔන්න සම්මා දිට්ඨි. නිවැරදිව දැක්කා. නිවැරදිව දැක්කේ නිවැරදිව සිදුවෙන ක්‍රියාවයි දැක්කේ. එතකොට නාසය කියන සංඥාව අයින් වෙනවා. මනසින් අයින් වෙනවා. එතකොට පරමාර්ථයේ විද්‍යාමානයි ක්‍රියාව. සම්මුතිය විද්‍යාමානයි නාසයක්. ඒකෙන් බැහැර වෙන්නත් බෑ අපිට. ඒකෙන් බැහැර වුණොත් අපි නාසයට මොකද්ද කියන්නේ? පරමාර්ථයෙන්ම කතා කරන්න ගියොත් නාසයට කියන්න දෙන්නේ. කියන්න දෙන්නේ. එහෙනම් සම්මුතියේදී එහෙම නැත්නම් සම්මුති ලෝකේ විද්‍යාමානයි නාසයක්. ඒක එහෙම වෙන්න ඕනේ. ඒක තමයි ඇත්ත. හැබැයි ඒක නිවැරදි දර්ශනය නෙමෙයි. නිවැරදිව දර්ශනය තමයි ක්‍රියාව. මොකද්ද? සතර මහා ධාතුන්. ඒතකොට ක්‍රියාව පටන් ගත්තේ කර්මයෙන් නෙමෙයිද? කර්මයෙන්. එතකොට දැන් අපිට සිතේ ප්‍රවෘත්තිය නවත්තන්න ඕනේ. කය ප්‍රවෘත්තිය නවත්තන්න දෙයක් නැහැ නේ. සිත මේකෙන් බැහැර වෙච්ච ගමන් මේක ඩෝංගාල වැටේ මහ පොළොට. ඊට පස්සේ 4 දෙනෙක් නැත්නම් 5-6 දෙනෙක් ඕනේ උස්සන් යන්න. පස්සේ යන්න බෑනේ මුකුත් කරන්න බෑ. එහෙනම් සිතේ ක්‍රියාවනේ මේ ඔක්කොම දුක් උපදවන්නේ. එතකොට සිත තියන්නේ කර්ම මත නම් අපි මොකක්ද අයින් කරන්න ඕනේ? ගොඩක් දුර යන්න එපා. ගොඩක් ගැඹුරට යන්න ඕනේ නැහැ. එහෙනම් අපි නවත්තන්න තියෙන්නේ කර්ම. කර්ම නවත්තන්න තියෙන්නේ. පැහැදිලිද කියන එක? ඔව්.
කර්ම සකස් නොවන ආකාරයට සිත පවත්වන්න පුළුවන් නම් යට ප්‍රතිසන්දියක් නැහැ. ඊගාව භවයක් නැහැ. ඊගාව භවයක් නැත්තේ කාටද? රාතන් වහන්සේට. අනිත් ඔක්කොටම තියෙනවා. අනාගාමී පුජ්‍යලයටත් තියෙනවා. තියෙනවනේ යට සුද්ධාවාස 5ක් තියෙනවා. රහතන් වහන්සේට නැහැ. එහෙනම් මේක අපි හදනවා මේ වර්තමානයේ. මේ වර්තමානයේ මේ ජීවිතය හදනවා. ඒකයි බුදුරජාණන් වහන්සේගේ දහම කිසි කෙනෙකුට අවලංගු කරන්න බැරි. තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මේ මොහොතේ මේ දැන් මේ සිදුවෙන නිවැරදි ක්‍රියාව. ඒකයි පෙන්වන්නේ. එතකොට මේ නාසයේ ක්‍රියාව දැන් සිද්ධ වෙන්නේ නැද්ද? ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව දැන් සිද්ධ වෙනව නේද? ඒ ක්‍රියාවේ තියෙන්නේ නিত্য ස්වභාවයක්ද අනිත්‍ය ස්වභාවයක්ද? එතකොට අනිත්‍ය තියෙන්නේ නාසයේද අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවේද? අරමුණ නිවැරදිව ගන්න. නාසය අනිත්‍ය නැහැ. නාසයක් නැහැනේ අනිත්‍ය වෙන්නේ. එතකොට සතර මහා ධාතුන්ගේ ක්‍රියාවයි අනිත්‍ය. එහෙනම් අනිත්‍ය දේ අපි දකිනවා නම් අනිත්‍ය නිවැරදි ආකාරයෙන් දකින්න ඕනේ. නාසය අනිත්‍යයි. ඒක ඇත්ත. ඒක අර සම්මුතියේදී. එතකොට නාසයෙන් නෙමෙයි සතර මහා ධාතුන්ගේ තියෙන අනිත්‍යතාවය ඒ තමයි ඉපද බිඳෙනවා. ඇතිව නැති වෙනවා. ඇති වෙනවට කිව්වා උදේ කියලා නැති වෙනවට කිව්වා වැය කියලා. හරිද? උදේ වැය කියන්නේ ඥානයක්. මේක තමයි අර නව මහා විදර්ශනා වලින් එන පළවෙනි ඥානය. ඒක ප්‍රකට වෙන්නේ අනිත්‍ය දර්ශනය තුල. ඒතකොට අනිත්‍ය දකින්න තියෙන්නේ නාසයේ නෙමෙයි අර ක්‍රියාවේ. ක්‍රියාවට සිත තිබ්බහම චිතක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙන බව පේනවා දර්ශනීය වෙනවා. ඒ නාසයේ නැමැති සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට ආයුෂ චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17ක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයයි. එහෙනම් අන්න නිවැරදිව ගත්ත අරමුණේ රැවටුන්නේ නැහැ. ඒතකොට ගාන සම්පස්සජා චේතනා. දැන් අපි මේක කර්ම කියන තැනට අපි අරගෙන යනවා. අරමුණේ රැවටීම නිසා අපි කර්ම කියන තැනට අරගෙන යනවා. දැන් ඔයත් දන්නවා චක්කු සම්පස්සජා චේතනා, සෝත සම්පස්සජා චේතනා, ගාන සම්පස්සජා චේතනා, ජීවා සම්පස්සජා චේතනා, කාය සම්පස්සජා චේතනා, මනෝ සම්පස්සජා චේතනා. චේතනා කියන්නේ කර්මය. එතන මේ කර්ම කියන තැනට අරගෙන යනවා අපි මේ ප්‍රවෘත්තියෙන් පැවැත්මෙන්. දැන් නාසයට ගෝචර වෙන්නේ ගඳ සුවඳනේ. වෙන මුකුත් ගන්න බෑ කිය. ගන්න බෑනේ වෙන කිසිද? රස දැනගන්න පුළුවන්? බෑ. ශබ්ද දැනගන්න පුළුවන්? බෑ. රූප දැනගන්න පුළුවන්? බෑ. එහෙනම් නාසයෙන් ගන්න පුළුවන් ගඳ සුවඳ විතරයි. ඒතර ගඳ සුවඳ කියන්නේ මොකක්ද? ඒකත් ක්‍රියාවක්. ඒක නැති වෙනසනේ නැති වෙන්නේ. දැන් මුළු ලෝකෙම තියෙන සුවඳමද? ගඳක් තියෙනවා. හැබැයි ඒක හැමදාම තියනවද? නෑ. හේතුන්ගෙන් නෙමෙයිද හැදෙන්නේ. සුවඳ හැදෙන්නේ හේතුන්ගෙන්. ගඳ හැදෙන්නේ හේතුන්ගෙන්. ඒ ගඳ සුවඳ දෙකේම තියෙන ක්‍රියාවක්. ඒ ක්‍රියාවක් නිසා තමයි ඇතිව නැති වෙන්නේ. තේරෙනවද? පවතිනවා නම් හැමදාම තියෙන්න ඕනේ. ඇතිව නැසෙන්නේ නැති වෙනවා. ඒ ක්‍රියාවේ ආයශ චිතක්ෂණ 17යි ගඳ සුවඳ හැදුවේ ශක්තියින් හතරක එකතුවක්. නාසය හදපු ශක්තියින් හතරම තමයි ගඳ සුවඳ හැදුවෙත්. පඨවි ආපෝ තේජෝ වායෝ. ගඳ සුවඳ තුල තියෙන. අරමුණේ රැවටෙන්න එපා. සුවඳක් නැහැ. ගඳකුත් නැහැ. ක්‍රියාවක් තියෙන්නේ. අන්න ක්‍රියා දෙකට ගත්ත මනස. එතකොට මග නිවැරදි මගට වැටලා තියෙනවා, සම්මා දිට්ඨියට වැටලා තියෙනවා, නොමගට ගිහින්නේ මග්ගම් මග්ග. දැන් එතකොට ඒකේ ඇතිව නැතිවීම දකිනවා කියන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට අවශ්‍ය කරන ඥානයක් අපි උපදවනවා. මොකක්ද? ඇතිව නැති වෙන බව. ගන්ධ සුවඳත් ඇතිව නැති වෙනවා. නාසයේ හේවත් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවත් ඇතිව නැති. එතන අනිත්‍ය නැද්ද? ඒකේ අනිත්‍යයි දකින්න ඕනේ. ඒ අනිත්‍යයි දකින්න ඕනේ. එතනයි අනිත්‍ය තියෙන්නේ. ඒ අනිත්‍ය එන්නේ ඥානයකුත් එක්කයි. නුවණත් එක්කයි එන්නේ. ඒ උදේවැය ඥානයත් එක්ක. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන වයානුපස්සන. වයානුපස්සන කියලා අනුපස්සනාවක් තියෙනවා.
වයානුපස්සන කියන්නේ නැති වෙන ස්වභාවයම මෙනෙහි කරන්න කියන එක. දැන් ඇති වෙන ස්වභාවයෙන්ම නැති වෙනවා නම් ඒ මෙනෙහි කිරීම වැරදිද? නෑ. වයානුපස්සන. උද්‍යානුපස්සන වයානුපස්සන. උදේ වැය. එහෙනම් වැයම අනුව මෙනෙහි කරන කෙනාට ඊගාට එන්නේ භංග ඥානය. ඔය උදේ වැය ඥානයට පස්සේ එතකොට ඒ වැයම මෙනෙහි කරන පුච්චලයට නැති වෙන බවම මෙනෙහි කරන පුච්චලයට එතනින් එහාට රැස් කරන්නේ. රැස් කරන්නේ. මොනවාද රැස් කරන්නේ? විදීම එකතු කර රැස් කරන්නේ. සංඥාව රැස් කරන්නේ. සංස්කාරයන් රැස් කරන්නේ. සංස්කාර කිව්වේ කර්මවලට. වේදනා කියන්නේ විඳිනවට. සංඥා කිව්වේ හඳුන ගන්නවට. දැන් නාස්‍ය බාහිර ගන්ධය දෙක නිසා සිතක් හැදෙනවා කියන එක පිළිගන්නවනේ. ඒතර ගන්ධ සුවඳ දැනගන්න කෙනෙක් නැහැ නේද? නැහැ. මේ ක්‍රියා දෙකක් නිසා අලුත් ක්‍රියාවක් පටන් ගන්නවා. මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව හා බාහිර ගන්ධය නැමැති සතර මහා ධාතුන්ගේ ක්‍රියාව ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියා දෙක එකට සම්බන්ධ වෙනවා. ගාන සම්පස්ස ස්පර්ශ වෙනවා ගන්ධ සුවඳ. එතකොට සිතක් හැදෙනවා. ගාන විඥාන. ගන්ධ සුවඳ දැනගැනීමේ සිත. පැහැදිලිද කියන්නේ? අරමුණේ රැවටෙන්නේ නැතුව යන්න ගන්ධ සුවඳ දැනගන්න පුච්චලයක් නැහැ. හේතුඵල ධර්මතාවයක් තියෙන්නේ. හේතුඵල ධර්මතාවයක් නෙමෙයිද තියෙන්නේ? හේතුඵල ධර්මතාවයක් තියෙන්නේ. ඒකයි රැවටෙන්න එපා කියන්නේ. රැවටුනොත් මෝහයට වැටෙනවා. අරමුණේ මුලා වෙනවා. අරමුණේ මුලා වුණොත් අවිද්‍යාව. එතකොට නොමග. එතකොට මිත්‍යා දිට්ඨි. සම්මා දිට්ඨි නෑ. එහෙනම් දැන් කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි. ඒ ස්පර්ශය නිසා විඳීමේ සිතක් හැදෙනවා. නැත්තම් ඒ සිත හදන්න බෑ. විඳීමේ සිත. ඒ කියන්නේ ගන්ධ සුවඳ ස්පර්ශ වුණේ නැත්තම් විඳින්න පුළුවන්ද? බෑ. ඒතකොට විඳීමේ සිත හැදෙන්නේ නැහැ. එහෙනම් විඳීමේ සිතක් එතන හැදෙනවා. පැහැදිලිද? ඒතකොට මේ සෑම ධර්මයක් මේ ඉදිරි ධර්මයට ප්‍රත්‍යද? ප්‍රත්‍ය කියන්නේ උපකාරයි. උපකාරද නැද්ද? නාසය උපකාර කළා බාහිර ගන්ධය ගන්න. ඒ දෙක උපකාර කළා ගාන විඥානය හදන්න. ඒ කරුණු තුන උපකාර කළා ස්පර්ශයට. ඒ ස්පර්ශය උපකාර කළා විඳීමේ සිත හදන්න කිව්වොත් හරිද? හරිද? හොඳට නුවණින් විමසන්න. එතකොට සම්මා දිට්ඨි. අන්න නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා. මෙන්න සම්මා දිට්ඨි අරමුණේ රැවටිලා නැහැ, නොමග ගිහිල්ලා නැහැ, මගට වැටිලා තියෙනවා, ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැහැලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයට බැහැලා තියෙනවා. ඒ විතර්කය සම්මා සංකප්පයයි නිවැරදි විතර්කය. විතර්ක කියන්නේ කල්පනා කරන. කල්පනා කියන්නේ සම්මා සංකප්ප. නිවැරදිව කල්පනා කරා, නිවැරදිව දැක්කා. ඒතොර නිවැරදිව කල්පනා කිරීමට සම්මා සංකප්ප කිව්වා, නිවැරදි දැක්මට කිව්වා සම්මා දිට්ඨි. මේ ධර්මතා දෙක නැතුව මේ ධර්මතා දෙක නැති නිසා තමයි මෙච්චර කල් අපි මේ සසර දුකට වැටුනේ. එහෙනම් ගාන සම්පස්සජා චේතනා. දැන් අපි මේ චේතනා කියන තැනට මේක අරන් යනවද නැද්ද? අරන් යනවා. එයි විඳින සිත. එතකොට දැන් නාසයයි ගන්ධයයි නිසා ගන්ධ සුවඳ දැනගැනීමේ සිත. ඊට පස්සේ ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා විඳීමේ සිත. විඳීමේ සිත නිසා හඳුනා ගැනීමේ සිත. හඳුනා ගැනීමේ සිත නිසා බලවත් වීමේ සිත. දැන් චේතනා. දැන් චේතනා කියන්නේ කර්මයයි. හරිද? දැන් එතකොට සිත තියන්නේ කොහෙද? සිත තියන්නේ කර්මය මත. ඒතර ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ. ඒතර කර්ම හැදුවේ කවුද? වේදනා සංඥා. වේදනා සංඥා දෙකට ප්‍රත්‍ය වුණේ ස්පර්ශය. ඒ කර්ණ තුන එකතු කළේ ස්පර්ශය. එතකොට නාසයයි ගන්ධයයි හැදුවා ගාන විඥානය. දැන් පුච්චරෙක් කොහොමද හම්බ වෙන්නේ නේද? ඒතර බුදුරජාණන් වහන්සේ තව පැත්තකින් දේශනා කරන නිස්සත්ත්ව නිච්චීව. දැන් තව පැත්තකින් නිවැරදි මගට යන්න නම් අපි ධර්මතා තුනක් අයින් වෙනවද කියලා බලාගෙන යන්නත් ඕනේ. හැබැයි මේ සියලු දේවල් කරන්න සම්මා සතිය හා යෝනිසෝ මනසිකාරය ඕනේ. නැතුව කරන්න බෑ. නිවැරදි සීය හා මනා නුවණ මේ දෙක ඕනේ අනිවාර්යයෙන්ම. එහෙනම් අපි අරමුණේ දැන් රැවටෙන්නේ නැහැ. රැවටුනේ නැත්නම් ඇලෙන්නේ නැහැ. රැවටුනොත් ඇලෙනවා.
රැවටුනොත් නේද ඇලෙන්නේ. රැවටෙන්නේ නැත්නම් එතකොට නාසයේ ක්‍රියාව දකින්න සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් එතකොට නාසයට ඇලෙන්නේ. නාසය මගේ කියලා ගත්ත ගමන් ඇලෙනවා. තණ්හාව අයින් කරගෙන යන්න ඕනේ. ඇයි තණ්හාව අයින් කරන් යන්නේ? තණ්හාව අයින් කරන් යන්නේ තණ්හාව සසරට හේතුයි. තෘෂ්ණාව නිවනටද හේතු? නෑ සසරට හේතුයි තෘෂ්ණාව. දුකට හේතුයි තෘෂ්ණාව. දුක ආර්ය සත්‍යයක්, සමුදය ආර්ය සත්‍යයක්, සමුදාය සත්‍ය තෘෂ්ණාවයි. එහෙනම් තණ්හාව අයින් කරගෙන යන්න ඕනේ අපි. අයින් කරගෙන යන්න නම් සතර මහා ධාතුන්ගේ ක්‍රියාව දැක්කහම තණ්හාව අයින් වෙනවා. ගන්ධයේ ක්‍රියාව දැක්කහම අයින් වෙනවා. ඒ දෙක නිසා හැදෙන සිත දැක්කහම තෘෂ්ණාව අයින් වෙනවා. මේ ක්‍රියාවක් නේ තියෙන්නේ. මොකටද මේකට ඇලිලා? එතකොට ඇලීමේ සිත දුර්වල කරන්න පුළුවන්. තුන් කරුණේ එකතු ස්පර්ශයයි. එතකොට දැනගන්නවා මේ ස්පර්ශය තමයි මේ ඔක්කොම කරන්නේ. ස්පර්ශය නිසා තමයි විඳීමේ සිත. ඒ ස්පර්ශය නිසා තමයි හඳුනා ගැනීමේ සිත. ඒ හඳුනා ගැනීමේ සිත නිසා තමයි බලවත් වීමේ සිත. එයා නිවැරදිව දැක ගන්නවා. දැන් නිවැරදිව දැකගෙන එතකොට මානයක් එන්නේ නැහැ. නිවැරදිව දැක්ක කියන්නේ දිට්ඨිය නෑ. තෘෂ්ණාව දුර්වල වෙනවා. මානයක් එන්නේ මම මගේ කියලා ගන්නතොත් තමයි මානෙ එන්නේ. මම මගේ කියලා ගන්නෙත් නෑ. ඒ මගේ කියලා ගන්න කිසි දෙයක් නෑ නේද? එතකොට දිට්ඨියකුත් නෑ. ගඳ සුවඳ මට නෙමෙයි. හේතුඵල ධර්මතාවයක්. එතන දිට්ඨියක් නෑ. තණ්හාවක් නැත්තම් මානයක් නැත්තම් දිට්ඨියක් නැත්තම් එයා නිවැරදිව මගට බහැලාද නැද්ද? නිවැරදිව මගට බහැලා තියෙන්නේ. තණ්හාවත් මානයක් දිට්ඨියක් තියනවා නම් ඒ තාක්කල් පෘථග්ජනයි. රහතන් වහන්සේ තණ්හා මාන දිට්ඨි තියනවද? නැහැ. ඒ නිසා ආර්යයි. තණ්හා මාන දිට්ඨි තියනවා නම් පෘථග්ජනයි. එතකොට අරමුණේ මුලා වීම නිසා නේද පෘථග්ජන? අරමුණේ මුලා නොවීම ආර්යද? ආර්යයි. අරමුණේ මුලා වෙන්නේ රැවටෙන්නේ. නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා. අරමුණේ මුලා වුනේ නැත්නම් එයා ආර්යයි. ආර්ය කියන්නේ උතුම් ශ්‍රේෂ්ඨ. එයා යන්නේ තණ්හාව නැති කරගෙන. එයා යන්නේ මානය නැති කරගෙන. එයා යන්නේ දිට්ඨිය නැති කරගෙන යන්නේ. තේරෙනවද කියන එක? අනිත් පැත්තෙන් චතුරාර්ය සත්‍ය කියනවා. දැන් මේකම ධර්මතාවයක් අරන් මේ කියන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ මේ කර්මයක් මේ සිද්ධ කරන විනාශය, මේ සිතුවිල්ලක් මේ සිදු කරන විනාශය. දැන් චතුරාර්ය සත්‍යයට යනවා අපි. ඒක අවබෝධ වෙන්න ඉපේ. මොකද දුකයි කියලා අවබෝධ වෙන්නම ඕනේ. මේ දුකට හේතුවයි කියලා අවබෝධ වෙන්නම ඕනේ. හේතු අයින් කළොත් දුක නැති වෙනවා කියන එක අවබෝධ වෙන්නම ඕනේ. නිවනයි කියන්නේ. ඒකට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අවබෝධ වෙන්නම ඕනේ. දැන් ඒක කොහොමද වෙන්නේ? නාසය ගන්ධේනේ. දැන් නාසයේ ක්‍රියාව පවත්වන්න නම් සිත ඕනද නැද්ද? සිත ඕනේ. සිත නැති වුණොත් නාසයේ ක්‍රියාව පවතින්නේ. ඒ කියන්නේ අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව නවතිනවා. ඒකනේ මරණයට පස්සේ ගඳ සුවඳක් දැනෙන්නේ නැහැ. එතනින් එහාට නෑ මොකුත්. එහෙනම් සිතේ ක්‍රියාව තියෙනකන් නේද මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව තියෙන්නේ. දැන් ඒතර සිතට මොකද්ද කියන්නේ? නාම. නාසයට මොකද්ද කියන්නේ? රූප. හරිද? දැන් නාම රූප දෙකක් නේද එතකොට තියෙන්නේ. හරිද? පැහැදිලිද කියන්නේ? නාම රූප දෙක පහල කරා නේද අර වැඩිම තුල ආයතන හයක්. එතන නාම රූපච්ච සලආයතන. හරිනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ආයතන හය පහල වෙච්ච තැන ස්පර්ශ හයක් සිද්ධ වුණාද? ඔව්. ආයතන හය පහල වෙච්ච තැන ඉඳලා තමයි ස්පර්ශ හයක් සිද්ධ වෙන්නේ. දැස නැත්තම් රූප ස්පර්ශ වෙයිද? කන නැත්තම් ශබ්ද ස්පර්ශ කරන්නේ කොහොමද? නාසයෙන් නැත්තම් ගඳ සුවඳ කොහොමද ස්පර්ශ කරන්නේ? එහෙනම් ආයතන හයක් තියෙනවා නම් ස්පර්ශ හයක් සිද්ධ වෙනවම තමයි. දිවට රස ස්පර්ශ වෙනවා. දිවක් තියෙනවා නම් රස අනිවාර්යෙන් දැනගන්න පුළුවන්. ශරීරයක් තියෙනවා නම් සීත උෂ්ණ ස්පර්ශ වෙනවා. මනසට අරමුණ ස්පර්ශ වෙනවා. එහෙනම් ආයතන හයක් තියෙනවා නම් ස්පර්ශ හයක් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒ තමයි එතකොට මේ ධර්මයට ප්‍රත්‍යයයි. ඉස්සරහ ධර්මයට. ඒ ධර්මයේ ඊගාව ධර්මයට ප්‍රත්‍යයයි. ස්පර්ශය වේදනාවට ප්‍රත්‍යයයි. පස්සපච්චය වේදනා. ତොර වේදනාව ප්‍රත්‍යයයි තණ්හාවට.
ඒ විඳින තැන ඇලෙනවනේ. විඳින තැනනේ වැළෙන්නේ. විඳින්නමනේ හොයන්නේ. එතකොට ඇලීම කියන්නේ තණ්හාව. තණ්හාපච්ච උපාදාන. ඒක ප්‍රත්‍යයයි දෙඩිව ගන්න. උපාදානයේ ප්‍රත්‍යයයි භවයට. භවයේ ප්‍රත්‍යයයි ජාතියට. භවපච්ච ජාති. භවයක් හැදුනොත් අනිවාර්යෙන් පහල කරනවා. එහෙනම් ජාතිය ප්‍රත්‍යයයි ජරා මරණ වලට. දැන් එතකොට මොනවටද මේ ප්‍රත්‍ය වෙලා තියෙන්නේ? මේ එකින් එක ධර්මයන් ඉදිරියට ධර්මයන්ට ප්‍රත්‍ය වෙලා ගිහිල්ලා දැන් මොනවද කොතනද තිබ්බේ? ජාතිපච්චය ජරා මරණ. හරිද? එතකොට ජරා මරණ විතර දෙන්නේ? ඇයි ශෝක? ජරා මරණත් එක්කයි බැඳිලා නැද්ද ශෝක? කනගාටු බැඳිලා නැද්ද ඒ ජරා මරණත් එක්ක? හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්යන් බැඳිලා නැද්ද? ඔක්කොම බැඳිලාද නැද්ද? ඒතර ව්‍යාධි දුක්ඛේ නැද්ද? මේ හැම දුකක්ම තියෙනවනේ. එහෙනම් දැන් එතකොට ඒක ආර්ය සත්‍යද? ඒක පටන් ගත්තේ අර දැන් නාම රූප දෙකේ ක්‍රියාව දැන් පටන් පෙන්වන්නේ නාම රූපේ දෙකේ ක්‍රියාව. කියන්නේ නාසයේ ක්‍රියාව නැත්තම් මේ සිතේ ක්‍රියාව නැත්තම් නාසයේ ක්‍රියාව පවතින්න බෑ. එහෙනම් නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙනවා. දැන් එහෙනම් දුක කියන එක ආර්ය දුකට වැටෙනවා කියන එක ආර්ය සත්‍යයක්. හේතුව ගන්න. දැන් නාම රූප දෙකට හේතු. නාම රූප දෙකට හේතු ප්‍රතිසන්දි විඥානය. ප්‍රතිසන්දි විඥානයේ බැස්සහින්දා නේද අර නාම රූප දෙක පටන් ගත්තේ. නැත්තම් එතන අර ක්‍රියාවක් විතර යුක්තාණුවක් විතරයිනේ තිබ්බේ. අර සිත සම්බන්ධ වුනේ නැත්තම් ඒක දින දෙකක් තුනක් තිබිලා ඒක නැති වෙලා යයි යන්නේ. එතනින් ඉවරයි. ප්‍රතිසන්දි විඥානය නෙමෙයි දැන් නාම රූප දෙකේ ක්‍රියාවට ප්‍රත්‍ය හේතුව උපකාරය. ප්‍රතිසන්දි විඥාණයට හේතුව මොකද? කර්මයයි. කර්මයයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කම්ම නියාම චිත්ත නියාම. හරිද? එතකොට සිතේ ප්‍රවෘත්තියට දැන් කර්මය නෙමෙයිද ප්‍රත්‍ය? දැන් එහෙනම් කර්ම ෂේ කරන්න ඕනේද නැද්ද? කර්ම අවසන් කරන්න ඕනි. කවද්ද? මේ දැන්. ඇයි? කර්ම හටගන්නේ දැන්නේ. දැන් ඊයේ දවසේම කර්ම හැදුවා. ඒක ඊයේ ඒ හදපු වෙලාවේ වර්තමානයේයි. දැන් හදනවා නම් දැන් මේ වර්තමානයේයි. කර්ම ෂේ කරන්නේ කොයි වෙලාවටද? හෙටද? එතකොට හෙට වර්තමානයේනේ. හෙට ඒ වෙලාවට නම් කර්ම ෂේ කරන්නේ ඒ වෙලාවට එතන වර්තමානයේයි. අවිද්‍යාව දැන් නෙමෙයිද තියෙන්නේ? එතකොට ඒ අවිද්‍යාවමද හෙටත් තියෙන්නේ? නෑ. ඒ අවිද්‍යාව නෙමෙයි හෙට තියෙන්නේ. එතකොට හෙට තියෙන්නේ ආශ්‍රව ප්‍රත්‍යයෙන් හටගන්න අවිද්‍යාවක්. වර්තමානයේ මේ මොහොතේ තියෙන්නේ ආශ්‍රව ප්‍රත්‍යයෙන් හටගන්න අවිද්‍යාවක්. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. කාමාශ්‍රව කියන්නේ කාමයන්ට ඇලෙනවා. භවආශ්‍රව කියන්නේ භවයන්ට ඇලෙනවා. ditthිආශ්‍රව කියන්නේ ditthියින්ට ඇලෙනවා. මෙන්න මේ නිවැරදි පිළිවෙත, නිවැරදි පිළිවෙල, නිවැරදි ක්‍රියාව නොදකින තාක්කල් ditthි. දැන් මෙච්චර වෙලා කතා කරේ සම්මා දිට්ඨි ගැන. පැහැදිලිද කියන්නේ? දැන් නුවණට තේරෙනවද නැද්ද? ඒ තේරෙනවා නම් එතන තියෙන්නේ සම්මා දිට්ඨියයි. එතන තියෙන්නේ නිවැරදි ඥානයයි එතන තියෙන්නේ. නිවැරදි නුවණ එතන තියෙනවා. එහෙනම් ධර්මය අවබෝධ කරගන්න බැරිද? පුළුවන්. ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. බැහැ කියලා අහකට දාන්න එපා. අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි සම්මා වායාම ඕනේ. තව එකක් පෙන්නන බුදුරජාණන් වහන්සේ. සම්මා වායාම කියලා එකක් පෙන්නනවා. ඒ මොකද්ද? උත්සාහය. උනන්දුව. ඕනකම. ඕනකම තියෙන සසරෙන් යන්නද? සසර දිගේ දිගටම යන්නද? එහෙම නැත්නම් සසරෙන් මිදෙන්නද? හොඳ එක මොකද්ද? එතන ජරාවක් නැහැ, එතන ව්‍යාධියක් නැහැ, එතන මරණයක් නැහැ, එතන ශෝකයක් නැහැ, එතන කනගාටුවක් නැහැ, එතන හැඬීමක් නැහැ, වැළපීමක් නැහැ, ප්‍රියයන්ගෙන් වෙන්වීමක් නැහැ, අප්‍රියයන් එක්ක එක්වීමක් නැහැ, කැමති දේවල් නොලැබීමක් නැහැ, අකමැති දේවල් ලැබීම කිසි දෙයක් එතන නැහැ. කිසි දෙයක් නැහැ. එතන එතකොට සුවයිද? ඒ තමයි නිබ්බාන පරම සුඛං. නිර්වාණය පරම සුවය කිව්වේ ඒකයි. පැහැදිලිද කියන එක. එහෙනම් දැන් එතකොට අපි දැන් කර්ම ෂේ කරන්න ඕනේ නේ. ඇයි? පැවැත්මට තියෙන දෙකයිනේ. කම්ම නියාම, චිත්ත නියාම. දැන් කර්ම කොහොමද ෂේ කරන්නේ? අවිද්‍යාව නිසා නෙමෙයිද කර්ම හදන්නේ? අරමුණේ රැවටීම නිසා නෙමෙයිද කර්ම හදන්නේ?
අරමුණේ රැවටුනොත් මෝහයයි. මෝහය කියන්නේ අවිද්‍යාවයි. එහෙනම් අවිච්ඡා පත්‍ය සංඛාර කිව හරිද? අවිච්ඡා යත්තේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. එතකොට හරිද? එහෙනම් අවිද්‍යාව නිරුද්ධ කරන්න නම් මොකද්ද? අවිද්‍යාව අවසන් කරන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? ආශ්‍රව අවසන් කරන්න ඕනේ. කාමාශ්‍රව කාමයන්ට ඇලෙන එක. ඒතර කාමයන්ට ඇලෙන එක අවසන් කරන්නේ හෙටද? හැබැයි හෙටත් පුළුවන්. හෙටත් පුළුවන්. හැබැයි හෙට ඒ අවස්ථාවේදී ඒ වෙලාවේ වර්තමානයයි. ඒ වෙලාවේ හෙට ඒ වෙලාව නම් කරන්නේ අපි කියමු හෙට දවල් 12ට කියලා ඔක් කරන්නේ. ඉතින් ඒ වෙලාවේ එතන වර්තමානයේ. හා. එහෙනම් දැන් මේ මොහොතේ මේ වෙලාව වර්තමානයේ. බෑ. ඒතර මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ වර්තමානයේ නම් හෙට කොහොමද නිවන් දකින්නේ? දැන් මේ ක්‍රියාව නවත්තන්න එපා නිවන් දකින්න. නිවනටපත් වෙන්න නම් නිවන්න නම් නිවෙන්න නම්. ඒ ලස්සන වචන වලින් කතා කරන්නේ නිවෙනවා කියනවා, නිවන් දකින්නවා කියනවා, නිවන් අවබෝධ කරනවා කියනවා. නේ නිවනටපත් වෙනවා කියනවා. එහෙනම් දැන් වර්තමානයේ නෙමෙයිද? දැන් වර්තමානයේ දැනගෙන හෙට නිවනවා. නෑ මේ දැන් නිවන්න තියෙන්නේ. දැන් ඔය කාමාශ්‍රව අර කාමයන්ට ඇලෙන ස්වභාවය දැන් අයින් කළොත් දැන් නිවෙන්නේ නැද්ද? හෙට අයින් කළොත් හෙට නෙවෙයි. තව පැයකින් අයින් කළොත් තව පැයකින් නෙවෙයි. හැබැයි තවත් භවයකට අරන් ගියොත් ඊගා භවය නෙවෙයි. අරන් නොගියොත් නිවෙන්නේ නිවීමක් නැහැ. එහෙනම් සසර ප්‍රවෘත්තියක්. එහෙනම් ආශ්‍රව කාමයන්ට ඇලෙනවා. වස්තුකාම ක්ලේශකාම. වස්තුන්ට කැමති මොනවාටද? ඒ ගෙවල් දොරවල් වලට. යාන වාහන ඉඩ කඩන් වලට. මිල මුදල් වලට. රන් ආභරණ වලට. නැත්. අමුදරුවන්ට ඒත් නැහැ. එහෙනම් ඉතින් හරි ඉතින් හරි. ආයි බණ කියන්න ඕනේ. ආයි බණ අහන්න ඕනෙත් නැහැ. ඒ තමයි කාමාශ්‍රව. ඇයි ඒ වස්තු වලට කැමති වෙන්නේ? ඒවෙන් ආස්වාදයක් විඳින්න පුළුවන් හින්දා. ආස්වාදයක් විඳිනවා. හැබැයි විඳින කෙනෙක් නැහැ. ආස්වාදයක් විඳත් කමන්න විඳින කෙනෙක් ඉන්නවනේ. නැහැ. ඇහැට කැමති වෙන්නේ එහෙන් ආස්වාදයක් ඇහැ මූලික කරගෙන ආස්වාද ජනක සිතක් හදන්න පුළුවන් හින්දා. ඇහැට කැමති වෙන්නේ. කනට කැමති වෙන්නේ කන ඉස්සරහට දාලා ආස්වාද සහිත සිතක් හදන්න පුළුවන් හින්දා. ඒතකොට කැමති වෙන්නේ අර සිතටනේ. එතකොට ඒ කියන්නේ සිත කියන්නේ සිත නෙමෙයිද කෙලසෙන්නේ එතකොට. ඒකට තමයි කෙලස් කිව්වේ. එහෙනම් කෙලසෙනවා. එතකොට කෙලසුනොත් නොමග. නික්ලේශිනම් මග. එතකොට සම්මා දිට්ඨියෙන් නෙමෙයිද කෙලස් නිවන්නේ. පැහැදිලිද කියන එක? සම්මා දිට්ඨියට එන්න එන සම්මා සංකප්ප. එහෙනම් කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයන් සහ මුලින් ප්‍රහීන කොළොත් සංස්කාර කර්ම හදනවද? නැහැ. ඒ කාමයන්ට ඇලෙන්නෙත් නැත්තම් ඒ කාමයන්ගේ සම්පත් භවයෙන් භවයට ගෙනියන්න ඕන කමකුත් නැත්තම් මේ ditthi වලට ඇලෙන්නෙත් නැත්තම් එතන අවිජ්ජාශ්‍රම නැහැ. එතන අවිද්‍යාවක් නැහැ. එතන තියෙන්නේ විද්‍යාව. එහෙනම් විද්‍යාව නම් එතන තියෙන්නේ එයා කර්ම හදන්නේ. ඒතර කර්ම හදන්නේ නැත්තම් සිතට පවතින්න බෑ අපි අයින් කළා. එතකොට කම්ම නියාම, චිත්ත නියාම සත්‍යයේ පැවැත්මට ප්‍රවෘත්තියට සසර ගමනට කරුණු දෙකයි කම්ම නියාම, චිත්ත නියාම. අපිට සිත අයින් කරන්න බෑ. සිත පවතින්නේ කර්ම මත නිසා. අයින් කළා කර්ම. කර්ම අයින් කළේ විද්‍යාවට ඇවිල්ලා විද්‍යාවට ආවේ ආශ්‍රව අවසන් කරපු නිසා. එහෙනම් ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව. ඒක සමුදාය සත්‍ය නෙමෙයිද? ඒතර අර ජරා මරණ ශෝක දුක්ඛාර සත්‍ය නෙමෙයිද? දැන් ආශ්‍රව අයින් කළා කියන්නේ නිරෝධාර සත්‍ය නෙමෙයිද? ආශ්‍රව කියන්නේ ඇලෙනවා. තෘෂ්ණාව, චන්දරාගය. ඒක අයින් කරා කියන්නේ නිරෝධාර සත්‍ය නෙමෙයිද? ආපු මාර්ගය එතකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප නෙමෙයිද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. සම්මා වායාම, සම්මා සති හොඳට සිහිය තිබ්බ එතන. චිත්ත ඒකාග්‍රතාවයේ තිබ්බ සම්මා සමාධි. සම්පූර්ණ කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නෙමෙයිද? එහෙනම් මගට වැටිලාද තියෙන්නේ? එහෙනම් මෙච්චර කල් ගියේ නොමගද?
දැන් එතකොට මග පැහැදිලිද? බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ මොකටද? මග පෙන්වන්නට. අතින් අල්ලලා ගිහිල්ලා නිවනෙන් තියන්න බෑ. බුදුරජාණන් වහන්සේට එහෙම පුළුවන් නම් අපි මේ ඔක්කොම අරන් ගිහිල්ලා තියෙනවා එතනින්. එහෙම තියන්න බෑ. බුදුරජාණන් වහන්සේ මග දේශනා කළා. මග අවබෝධ කළේ තථාගතයන් වහන්සේ. මේක දුකයි. මේ දුකට හේතුවයි. මේ දුක නැති කිරීමයි. මේ නැති කිරීමේ මාර්ගයයි. මේ ආර්ය සත්‍යයි. මේක කාටවත් වෙනස් කරන්න බෑ ලෝකේ. හරි. ජාතිපච්චය ජරා මරණ කියන එක කාටද වෙනස් කරන්න පුළුවන්? පහළ වීම නිසා ජරා මරණයටපත් වෙනවා කියන එක කාටද වෙනස් කරන්න පුළුවන්? ජාතියම අයින් කරන්න ඕනේද නැද්ද? ජාතිය අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ හටගැන්ම පහළ වීම අයින් කළොත් ජරා මරණ නැහැ. පහළ වීම සකස් වීම හටගැන්ම තිබ්බොත් ඒක ඕක කරන්න පුළුවන් මොන දෙයියන්ද? දෙයියන්ට පුළුවන්ද කරන්න? මහා බ්‍රහ්මයාට පුළුවන්. ශක්‍ර දෙවිඳුරට පුළුවන්. සක්විති රජුරවන්ට පුළුවන්. බුදුරජාණන් වහන්සේට බෑ. හැබැයි මග පෙන්වුවා මෙතන මේ පාරේ යන්න. ඒකයි මං කිව්වේ දැන් නුවර ඉඳලාම නම් නිට්ටඹෙන් හැරෙන්නත් එපා, වරකපොලෙන් හැරෙන්නත් එපා, කුරුණෑගල පැත්තට යන්නත් එපා. නුවරට යන්න. මග දන්නවා. එහෙනම් නොමග යන්න එපා. මග්ගමග්ග ඥාන දර්ශන. මග නොමග. නොමග හොඳට තේරුම් ගන්න, මග හොඳට අවබෝධ කරන්න, නිවැරදි මග යන්න අනිවාර්යෙන් වර්තමාන භවයේ නිවන් දකිනවා. ඒක බෑ කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් එයාගේ තියෙන අඩුපාඩුවක්. එයාගේ තියෙන දුර්වලකමක්. බෑ කියන කෙනාගේ. පුළුවන් කියලා හිතුවොත් එයා දක්ෂයි. එයාට පුළුවන්. පැහැදිලිද? ඉතින් දැන් කාලය ඉවරයි. ධර්ම දේශනාව සඳහා. පැහැදිලිද කියන එක? පැහැදිලි. මේ වර්තමානයේ කරන්න තියෙන දේ මේ හෙට කරන්න තියෙන දේ නෙමෙයි. අද කරන්න තියෙන දේ. තේරෙනවද?